භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු. වාසනාවන්ත පින්වතුනි, අද අපි හිමිදිරි උදෑසන කිරි ආහාර සකස් කරගෙන මේ උතුම් පුණ්‍ය භූමියට බුදු ගුණ සිහි කර කර බොහෝම ශ්‍රද්ධාවෙන් ආවේ අපේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ජීවිත කාලේ පුරාම පූජා කරපු දානයන් අතර අග්‍රම ආනිසංස ඇති දාන දෙකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දය, චුන්ද කර්මාර පුත්තගේ හිතේ විපිලිසර භාවයක් ඇති වෙන්න පුළුවන්. අනේ මගේ දානේ වළඳලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ආනන්ද චුන්ද කර්මාර පුත්තට පණවිඩයක් යවන්න කීවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වළඳපු දානයන් අතර යම් දානයක් වළඳලා පිරිනිවන් පානවද, යම් දානයක් වළඳලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද, මෙන්න මේ දාන දෙක මහත්ඵලයි, මහානිසංසයි, අග්‍ර ආනිසංස ඇති බුදු කෙනෙකුට පූජා කරන දාන දෙකක් කියලා පණවිඩය යවන්න කිව්වා. යම් දානයක් වළඳලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, ඒ දානය වළඳපු පුණ්‍ය භූමියටයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ පින්බිම අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර ඉඳන් බොහෝ දෙනෙකුගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට කරපු භූමියක් හැටියට මිනිස්සු විශ්වාස කරපු පින්බිම. එදා මේ නුගරුකට තමයි මිනිස්සු බාරහාර වුණේ. ඈත පළාත් වලින් මිනිස්සු එනවා කියලා. ඇවිල්ලා බාරහාර වෙනවා තමන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්න කියලා. එදා මේ නගරේ හිටිය බොහෝම ධනවත් කෙනෙක් හිටියා, සුජාතාව. ධනවත් සිටුවරියක්. සිටු තනතුර ලැබෙන්නේ නගරේ ඉන්න ධනවත්ම කෙනෙකුට. මේ සුජාතාව තරුණ වයසේ සිටුවරියක් තමන්ගේ සේවිකාව එක්ක ඇවිල්ලා මේ නුගරුක භූමිය ඉස්සල්ලාම සුද්ධ පවිත්‍ර කරා. සුද්ධ පවිත්‍ර කරලා බාරයක් වුණා. ඒ බාරය තමයි තමන්ට නිසි වයසේ ගුණයහපත් සුදුසු ස්වාමියෙක් ලැබෙන්නට ඕන. ඒ ස්වාමියාට දාව ලැබෙන දරුවා පිරිමි දරුවෙක් බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ අරමුණ මට ඉෂ්ට වුණොත් මම මේ නුගරුකට මේ විදිහේ බාරයක් ඔප්පු කරනවා කියලා බාර වුණා. අද අපි කිරිපිඩු දාන්නේ වගේ නෙමෙයි හැදෙන්නේ. අපිට හිතන්නවත් ලංකාවේවත් කරගන්න අමාරුයි. මොනතරම් ධනෙ තිබ්බත් ඒ කාලේ රජ කෙනෙකුට ඇරෙන්නේ, රජ පවුලක්, සිටු පවුලක්, බොහෝම ධනවත් කෙනෙකුට ඇරෙන්න අපිට කරන්න හිතන්නවත්. කිරියල දෙන්නු 1000ක් පිරිසිදුවට නාවල ඒ අයට අලුතෙන් වවපු තනකොළ කවලා ඒ 1000ගෙන් කිරි දෝලා 5000ගෙන් කිරි දෝලා ඒ කිරි 500 දෙනෙකුට පොවන. ඒ කිරියල දෙන්නු 500 දෙනාගෙන් කිරි දෝලා 250කට පොවන. ඒ 250ගෙන් කිරි දෝලා 100 දෙනෙකුට පොවන. ඒ 100 දෙනාගෙන් කිරි දෝලා 50 දෙනෙකුට පොවන. අන්තිමටම ගන්න 10 දෙනාගේ කිරි වලින් තමයි කිරි ආහාරය සකස් කරන්නේ. එතකොට හිතන්න මේ කිරි ආහාරයේ පෝෂණ ගුණය මොනතරම්නම් ශක්තියක්ද. අපේ බුදුරජාණන් වහන්සේ දින 49ක් බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටියේ සුජාතාවගේ කිරිපිඩු දානේ ආහාර ඕජාවේ ශක්තිය. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේ විමුක්ති සුව විඳින්මින් වැඩ හිටියා. කවුරුත් දානයක් පූජා කරේ නැහැ. දෙවනි සතියේම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවක් කරා. කවුරුත් දානයක් පූජා කරේ නැහැ. තුන්වෙනි සතියේම රුවන් සක්මනේ දුනා. ඒත් කවුරුත් දානයක් පූජා කරේ නැහැ. හතරවෙනි සතියේ රුවන් ගේ තුල අභිධර්මයේ මෙනෙහි කරමින් සතියක් වැඩ හිටියා. ඒ කවුරුවත් දානි කියලා පූජා කරේ නැහැ. පස්වෙනි සතිය අජපාල නුගරුකම. හයවෙනි සතිය මුචලින්ද නාගදරණ. හත්වෙනි සතිය රාජායතන කිරිපලුරුකම.
සති 7ම අවසන් වෙච්ච දවසේ බුදු වෙලා දින 49ක් ගෙවුනට පස්සේ තමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන් වෙළඳාම යන ගමන් විලඳ මීපිඩු සහිත දානයක් ගෙනහලා පූජා කළා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න බුදු වෙලා දින 49ක්ම වැඩ ඉන්න ශරීර ශක්තිය ලැබුණේ සුජාතාවගේ මේ භූමියේ පූජා කරපු කිරිපිඩු දානේ ආහාරමේ ශක්තිය. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර අවස්ථා දෙකකදී විතරක් රත්තරම් පාටට බැබලිලා ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙනවා. බුදුහාඳුරන්ගේ ජීවිත කාලෙම අවස්ථා දෙකයි. ඒ තමයි යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවද පිරිනිවන් පාන දවසේම බුදු සිරුර රත්තරම් පාට වෙලා ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙනවා. යම් රාත්‍රියක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද ඒ බුදු වෙන දවසේ බුදු සිරුර රත්තරම් පාට වෙලා ගිනි අඟුරු පාට රශ්මියක් බුදු සිරුරෙන් විහිදෙනවා. ඔන්න ඔය දින දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගිනි අඟුරු පාටින් බැබලෙමින් රශ්මි ආලෝක විහිදෙන්න පටන් ගත්ත දවස් දෙක. එදා අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා දුෂ්කර ක්‍රියාව අතහැරියා. ඒ දුෂ්කර ක්‍රියා කරපු තැනට අපි ඊළඟට යන්නේ එතන. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා සති දෙකක් පාත්‍රය අරගෙන අසල තිබ්බ සේනානි කියන ගමට පිණ්ඩපාතේ වැඩියා කියලා. ඒ සේනානි කියන ගමට පිණ්ඩපාතේ වැඩම කරලා තමන් වහන්සේට ලැබිච්ච දානේ බොහොම අමාරුවේ මගදී පිණ්ඩපාතේ යද්දී තැන් තැන් වල කලන්ත ඇදිලා ඇදගෙන වැටුණා කියලා. ඒ දුෂ්කර ක්‍රියා කළ ශරීර ශක්තියක් නැහැ. ඒ ලැබෙන දාන ටික වළඳලා ওই විදියට සති දෙකක් ගෙවෙනකොට ආයමත් අර දුෂ්කර ක්‍රියා කරන කාලේ යටපත් වෙලා ගියේ මහා පුරුෂ ලක්ෂණ ආයි මතුවලා ආවා. දැන් උන්වහන්සේගේ ශරීරේ බලාගෙන ඉඳද්දි පෙර පුණ්‍ය ශක්තියෙන් සති දෙකෙන් පෙර රාජ කුමාරයෙක්ගේ ශරීරේ වගේම ආයමත් උන්වහන්සේගේ ශරීරේ මහා පුරුෂ ලක්ෂණ හොඳට මතුවලා බැබලිලා පේනවා. දැන් උන්වහන්සේට ශරීර ශක්තියක් තියෙනවා. ඒ දුෂ්කර ක්‍රියා කරපු කඳු වලල්ලේ පහළට බැහැගෙන උන්වහන්සේ ඇවිදගෙන ආවා මේ භූමියට. එදා මේ භූමියට ඇවිල්ලා මේ නුගරුක මුල උන්වහන්සේ වැඩ ඉන්නවා සමගම උන්වහන්සේගේ ශරීර වර්ණය බලාගෙන ඉන්නදී වෙනස් වුණා. රත්තරම් පාට වෙලා ශරීරයෙන් ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙන්න පටන් ගත්තා. උන්වහන්සේ මේ නුගරුක මුල වැඩ ඉන්නදී ටික වෙලාවක් යනකොට සේවිකාවක් එනවා මේ භූමිය සුද්ධ කරන්න. එදා සුජාතාව තමන්ගේ බාරය ඔප්පු කරන දවස. එදා සේවිකාවට කිව්වා කිරි ආහාර ඔක්කොම හදලා බොහොම ගෞරවයෙන් ඒ කිරිපිඩු වඩම්මන්න පෙර මේ භූමිය සුද්ධ කරන්න කියලා. සේවිකාව ඇවිල්ලා මේ භූමිය සුද්ධ කරන්න එනකොට හරිම පුදුමයි ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙන රත්තරන් පාට ශරීරයක් තියෙන උත්තමේ මේ ගහ යට වාඩි වෙලා ඉන්නේ. ආපහු දුවගෙන ගියා. දුවගෙන ගිහිලා කිව්වා දේවිය ඔබ මහා පින්වන්ත කෙනෙක්. අන්න ඔබේ බාරේ පිළිගන්න අද උක්ෂ දේවතාව ගහෙන් පහළටම බැහැලා දිව්‍ය ස්වරූපයෙන්ම රත්තරන් පාටට බැබලි බැබලි ගහ යට වැඩ ඉන්නවා කියලා. ඇවිල්ලා බැලුවා ඇත්ත නේන්න. ඊට පස්සේ බොහොම සද්ධාවෙන් අර කිරිපිඩු අරගෙන සාදුකාර දිදී ඇවිල්ලා මේ භූමියේදී තමයි අපේ බෝසතාණන් වහන්සේට සුජාතාව කිරිපිඩු දානේ පූජා කරේ. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඩු දානේ පිළි අරගෙන ඒ කිරිපිඩු වළඳන්නේ ගුලි 49ක් කරලා වැළඳුවා කියලා තියෙනවා. උන්වහන්සේ කිරිපිඩු ගුලි 49කට ගුලි කරලා අදිෂ්ඨානයක් කරලා උන්වහන්සේ දකින්නවා බුද්ධත්වයට පත් වෙලා දින 49ක් යනකම් වැඩ ඉන්නේ මේ කිරි ආහාර ඕජාවේ ඒ ශක්තිය. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නැහැ තාම. බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානෙ උන්වහන්සේ ගුලි 49ක් කළා මේ භූමියේ
සුජාතාවගේ කිරිපිඩු දාන්නේ වළඳලා මීට ඉස්සරහින් තියෙනවා ඔබට සමහරලාට පේන්න පුළුවන් මීදුම නිසා උදේ පේන්නේ නැති වෙයි මේ ඈතින් තියෙනවා ප්‍රතිමාවක් නෙලලා පොඩි නිකන් ඇල පාරක් වගේ යනවා. එතන තියෙන්නේ මේ සුදු වැලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදී අතු ගංගා. එතනට වැඩම කරලා තමයි පාත්‍රය ඒ ගලාගෙන යන ජල පහර මත තියලා අදිෂ්ඨානයක් කරනවා. මට ඒකාන්තයෙන් සම්බුද්ධත්වයට පත් වෙන්න ලැබේ නම් මේ ජල පහර පහළට ගලාගෙන යද්දී මේ පාත්‍රය උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කරලා ඒ ජල පහර මත තියෙනකොට වතුර පහර පහළට ගලාගෙන ගියත් පාත්‍රයේ උඩුගම් බලා ගිහිලා එහෙමම වතුර ඇතුළට ගියා කියලා. කොහිටද අරගෙන ගියේ? නාගලෝකේ නාගයන් ඒ ජල පහරේ ඒ පාත්‍රය නාගලෝකෙට අරගෙන ගියා කියලා. උන්වහන්සේ මෙතනින් ඇවිදගෙන ගිහිල්ලා අපි එනකොට මගදී අහුවුණා සුදු පාට විශාල වැලි තියෙන පාලමක් උඩින් ආවා. අපිට දැක්කහම පුදුම හිතර මේ මොකද්ද මේක? ඒ තමයි නීරංජනා නදිය. වහින කාලෙට තමයි වතුර ගලන්නේ. නදියෙන් ඇවිදගෙන එහාට මෙහාට යන්න පුළුවන්. මේ සුදු වැලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් ඈතර වෙන්න පෙර සොත්තිය බමුණා කුසතන මිටියටක් දුන්නා. මේ කුසතන මිටියටත් අරගෙන තමයි සුදු වැලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් ඈතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඒ බෝධීන් වහන්සේ සෙවණේ නැගෙනහිර දිශාවට කුසතන ඉලලා තමයි වජිරාසනයේ මත වැඩ සිටියේ. ඉතින් එහෙමනම් පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර දින එදා සුජාතාවගේ කිරිපිඩු දානේ පිළිගත්ත ඒ කිරිපිඩු ගුලි 49ක් කරලා වළඳපු මේ උතුම් පින්බිමට මේ පුණ්‍ය භූමියට අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු. ඉතින් අපි මම දඹදිව ආවහම අපි හැම පාරකම උදේ මෙතනට කිරිපිඩු අරගෙන ඇවිල්ලා මෙතන සුද්ධ කරලා ඒ ගෙන ආපු කිරිපිඩු මේ අපි මේ වගේ වෙනම තැලි අරගෙන ඒවට තැලි 7ක් අරගෙන සත්සතියට හරියන්න ගුලි 7 බැගින් 49කට වෙනම ගුලි කරලා වෙන මෙතන පූජා කරලා වන්දනා කරලා යනවා.